समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති හිදං භික්ඛවේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ ත්වේව නාමං අහෝසි. අතිගෞරවාස්පද පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්තුනි, අද මේ උතුම් දවසේ උතුම් වෙලාවේ හැමෝගෙම ජීවිතවලට ධර්මයෙන් යමක් එකතු කරගන්නට ඉඩකඩ වේලාව වෙන් කරගන්න මොහොත. ධර්මයෙන් ජීවිතයට යමක් එකතු කරගන්න කෙනාගේ ජීවිතය කොයි තැනක ඉපදුනත් ඒ උපදින හැම තැනදීම බබලනවා, ආලෝකමත් වෙනවා. මොකද හැම වෙලාවෙදිම ධර්මයෙන් දෙන්නේ කෙනෙක්ගේ ජීවිතයට හරිදී. හරිදේ, නිවැරදි දේ, යහපත් දේ, කළ යුතු දේ ධර්මයෙන් හැම වෙලාවෙදිම කෙනෙක්ගේ ජීවිතයට ලබා දෙනවා. හරිදේ, යහපත් දේ, කළ යුතු දේ ධර්මයෙන් ජීවිතයට ලබා දෙද්දී ඒ හරි දේවල් යහපත් දේවල් කරන උදවියට කවදාවත් නරකක් නපුරක් සිද්ධ වෙන්නේ. ඒ හින්දායි ධර්මයෙන් ජීවිතය හදාගන්න උදවියගේ ජීවිතය ලස්සන වෙනවා කියලා කියන්නේ. අද උතුම් පුරපසළොස්වක් පොහොය දවසක්. කාගෙත් ජීවිතවල ආලෝකය මතු කරන්නට මුල් වුණ පොහොය දවස. මේ පොහොය දවස බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධම් දෙසුම සිද්ධ වුණේ ඇසළ පුරපසළොස්වක් පොහොය දවසේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මානුශාසනාවන්ගේ ආරම්භය ධම්මචක්ක සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව පටන් ගන්නේ අද වගේ උතුම් පොහොය දවසක. දේශනා කරන්නේ අද වගේ උතුම් පොහොය දවසක. ඒ හින්දා හැමෝගෙම ජීවිතවලට ආලෝකයක් එකතු වුණ පොහොයක් මේ පොහොය දවස. පින්වතුනි, ජීවිතේ මොන දෙයකට වුණත් කොතන හරි තැනකදී වටිනාකමක් ලැබෙනවා. සමහර වෙලාවට අපි හිතන තරම් ඉක්මනට ඒ දේවල් වලට වටිනාකම් ලැබුණ නැති වුණාට සංසාරේ කොතන හරි තැනකදී සමහර දේවල් වලට වටිනාකම් ලැබෙනවා. අපි ඒ තරම් ලොකුවට තකන් නැතුව කළාට සංසාරේ සමහර තැන්වලදී අපි ඒ කරන දේවල් වලටත් වටිනාකම් ලැබෙනවා. විමානවත්වය තුළ තියෙනවා එක සිද්ධියක්. බුදුරජාණන් වහන්සේගේ දවසේ භික්ෂුන් වහන්සේලා එක දානෙගෙදරකට වඩිනවා. ඒ දානෙගෙදරට වඩිද්දී හතරමං හන්දියක් හම්බ වෙනවා. මේ හතරමං හන්දියෙන් මොන පැත්තේද දානෙගෙදර තියෙන්නේ කියලා එක මිනිස්සෙක් ඒන භික්ෂුන් වහන්සේලාට අවබෝධයක් නැහැ. මේ හතරමං හන්දියේ තියෙන නිවසේ ඉන්න එක කාන්තාවක්, ඇය ඒ දානෙගෙදරට යන හැම කෙනෙකුටම පාර කියනවා කොයි පැත්තේද දානෙගේ තියෙන්නේ කියලා. එයා ඒ තරම් ලොකුවට තැකීමක් කරන්නේ නැතුව ඒ දේ කළාට
එයාට ජීවිතේ මරණයත් එක්ක ඊළඟ සුගතියේදී ඊළඟ උපතේදී අර කරපු හොඳ දේ උපකාර වුණා. නිවන් දකින්න උපකාර වෙන්නේ හදවත පිරිසිදුව හිතේ හොඳින් කරගන්න දේවල්. මරණාසන්න වෙලාවේදී අපිට උපකාරයක් වෙන්නේ හිත හොඳින් කරගත්ත දේවල්. හිත හොඳින් කරගත්ත දේවල්. කෙනෙකුගේ ජීවිතේ කඩා වැටෙන වෙලාවකදී මතක් කරගත්තාම හිතට හයියක් එන්නේ එකතු කරන්නේ හිත හොඳින් කරගත්ත දේවල්. ධර්ම ශ්‍රවණය හැම වෙලාවෙදිම හිත හොඳින් කරන්න ඕනේ. හිත හොඳින් කරනකොට ඕනම දෙයක් පිළිබඳ අපිට ලොකු හැඟීමක් දැනෙනවා. හිත හොඳින් කරද්දී අපිට ඕනම දෙයක් පිළිබඳ ලොකු ඕනකමක් දැනෙනවා. හිත හොඳින් දෙයක් කරද්දී. හිත නරකින් කරනකොට තමයි දමල ගහනවා වගේ කරන්නේ. දමල ගහනවා ඕනෑවට එපාවට කරන්නම් වාලේ සමහර දේවල් කරන්නේ. ඒවා හිත හොඳින් කරන ඒවා නෙවෙයි. ඒවා හිතින් දමල ගහපු, හිතින් ඈත් කරපු, නොකර බැරි කමට කරන දේවල්. ඒ ධර්ම ශ්‍රවණයේ ජීවිතේ කිසිම දවසක එහෙම කරන්න හොඳ නැහැ. ඒ හින්දා කෙනෙක් ජීවිතේ පින්දහම් කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න තෝරගන්න ඕන අන්තිම කාලේ නෙවෙයි. අන්තිම කාලේ ගොඩක් විට තෝරගත්තොත් එතනදී නිකම් පොඩි අදහසක් තියෙනවා නොකර බැරි කමට කරන ගතිය. නොකර බැරි කමට අන්තිම කාලේදී ජීවිතය අවසන් වෙන්න ළඟයි. ජීවිතයට ලැබිච්ච ආයුෂ ටික ඉවරයි. ඒ නිසා දන්නවා කොයි වෙලාවක හරි මරණයටපත් වෙයි. අන්න එතකොට කලබල වෙනවා. මොකද මරණයටපත් වෙන හින්දා ජීවිතයේ හුස්ම ටික යන හින්දා තව ටික දවසයි ජීවත් වෙන්නේ ඒ හින්දා නොකර බෑ දැන් පිනක් දහමක්. අන්න එතකොට පින් දහම් කරන සමහර උදවිය. ඊටත් වඩා වටින්නේ හැම වෙලාවෙදිම ජීවිතේ පුළුවන් කාලේ හිත හොඳින් කරගත්තාම. ඒ හින්දා ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ඒ තරමටම ආනිසංසදායක පින්කමක්. පින්වතුනි කෙනෙක් හරියට ජීවිතේ ධාරණය කරගත්තොත්, ධාරණය කරගන්නෝ කියන්නේ මතක තියාගන්නෝ නෙවෙයි. ඒ දේශනාව ශ්‍රවණය කරගෙන යන වෙලාවේදී සියල්ල කටපාඩම් කරන එක නෙවෙයි ධාරේත කියලා කියන්නේ. ඒක වැරදි. ධාරේත කියන වචනේදී එක තැනක් කටපාඩම් කර ගැනීම. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කටපාඩම් කර ගැනීම නෙවෙයි. එහෙමනම් ආනන්ද හාමුදුරුවෝ තමයි මුලින්ම අනෙක් හැම කෙනෙක්ටම කලින් මුලින්ම ආනන්ද හාමුදුරුවෝ තමයි නිවන් ලබන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ සියල්ලම කටපාඩම් කරගත්තා. ධර්මයේ සම්පූර්ණ කටපාඩම් කරලා තිබුණේ ආනන්ද හාමුදුරුවෝ ළඟ. ඒ හින්දා මේ ධාරේත කියලා කියන්නේ කටපාඩම් කිරීම එක තැනක් විතරයි. ඒ ධර්මයේදී ධාරේත කියලා කියන කටපාඩම් කර ගැනීම නෙවෙයි. ධර්මයේදී හැම වෙලෙදීම ධාරේත කියලා කිව්වේ මේක කල්පනාවේ තියාගන්න හැම වෙලාවෙම. මේක කල්පනාවේ තියාගන්න, මේක මතකයේ තියාගන්න, මේක ඕන වෙනවා. පාවිච්චි කරන්න අවස්ථාවක් එනවා. ඒ නිසා ඒක කල්පනාවේ තියාගන්න කිව්වා. කල්පනාවෙන් ඉන්න කිව්වා. අහලා තියෙන දේ ගැන නැතුව කටපාඩම් කිරීමක් නෙවෙයි. ඒක කැමති නම් කෙනෙකුට කරන්න පුළුවන්. කටපාඩම් කරලා කල්පනාවට නැවත නැවත ගන්නත් පුළුවන්. ඒත් ශ්‍රවණයේදී, ධර්ම ශ්‍රවණයේදී අර කියන ධාරණය හැම වෙලාවෙදිම මතක් කරන්න පිංගුතුනි. එහෙමනම් කල්පනාවේ තියාගන්න ඕනේ. ඒ හින්දා ධර්ම ශ්‍රවණය කරන්න ඕන කල්පනාවේ තියාගැනීමේ අදහසින්. ඒක ජීවිතේ මතක් වෙන්නට ඕන. පුළුවන් වෙලාවල් වලදී කරුණු ජීවිතේට මතක් වෙන්න ඕන. ඒ නිසා අද වගේ දවසක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එහෙම හොඳට කල්පනා කරන්න මිනිස්සුන්ව පොළඹවපු කාරණාවක්. ඒ තමයි කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කරපු නැති කාරණාවක් බුදුහාමුදුරෝ මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ අලුත් කරනවා. ඒ තමයි ජීවිතය පිළිබඳව. කෙනෙක්ට හැම වෙලෙදීම දෙයක් ඉක්මනට අවබෝධ කරගන්න, ඉක්මනට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ Tamanට වෙනකොට විතරයි. අනෙක් කෙනාට ඒ දේ වෙන දිහා කොයිතරම් බලන් හිටියත් අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට වෙනකොට Taman තුලින් තමයි ජීවිතය දකින්න කිව්වේ. Taman තුලින් තමයි ධර්මය දකින්න කිව්වේ. අනෙක් කෙනා දිහා බලාගෙන කෙනෙකුට තේරුම් ගන්න ගොඩක් විට අමාරුයි. තමන්ටම දැනෙනකොට තමන්ට හොඳට තේරුම් යනවා. ඒ හින්දා බුදුහාමුදුරු දේශනා කරනවා ජීවිතය පිළිබඳ වචනයක්. ජීවිතය පිළිබඳ වචනයක්. අද වගේ පොයේ දවසකදී පළවෙනි ධර්ම දේශනාවට බුදුහාමුදුරු මාතෘකා කරගන්නවා ජීවිතය පිළිබඳ වචනයක්. ඒ ජීවිතය පිළිබඳ බුදුහාමුදුරු මතක් කරන වචනය ඉක්මවා යන්න ගොඩක් උදවිය මහන්සි වුණා. පස්වක තවසොත් ඒගොල්ලන්ගෙන් කොටසක්. අද වගේ දවසක භාග්‍යතුන් වහන්සේ ජීවිතය පිළිබඳව මතක් කරන්නේ වචනය තුල තියෙන ස්වභාවය ඉක්මවා යන්න මහන්සි වුණා. ඒ කියන්නේ එහෙම නැති තැනකට යන්න මහන්සි වෙච්ච උදවිය හිටියා. පස්වක තවුස එක කොටසක්. ෂට් ශාස්ත්‍රවරු තව කොටසක්. හැමෝම පුළුවන් විදිහට ඒක ගැන හොයන්න ගත්තා. බුදුහාමුදුරු ජීවිතය ගැන කියා දුන්න වචනේ ඉක්මවා යන්න.
අද වගේ උතුම් දවසක භාග්‍යවතුන් වහන්සේ ජීවිතය පිළිබඳ වචනයක් කියන වචනය තමයි ජීවිතයේ දුකයි මහණෙනි කියලා. මේ උතුම් පොයේ දවසේ පළවෙනි ධර්මානුශාසනාවට බුදු පියාණන් වහන්සේ මාතෘකාවක් ගන්නවා. ඒ මාතෘකාවේ පළවෙනි ටික තමයි වැදගත්ම උතුම්ම පළවෙනිම ටික තමයි ජීවිතය දුකයි මහණෙනි. ඒ හින්දා Taman තුලින් තමයි හැම වෙලේදීම ධර්මය දකින්න පුළුවන්. බඹයක් පමන වූ මේ ශරීරයෙන් ලෝකය පනවනවා කිව්වා. ලෝක සමුදය පනවනවා කිව්වා. ලෝක නිරෝධය පනවනවා කිව්වා. ලෝක නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය පනවනවා කිව්වා. සමස්ත ලෝකයම මේ ශරීරය තුලින් කෙනෙක්ට දකින්න පුළුවන් කියලා කිව්වා. ඒ සමස්ත ලෝකයටම අයිති වෙච්ච දෙය මේ ස්කන්ධ කොටස් ටික ඇතුලේ තියෙනවා කිව්වා. මේ බඹය තුල සමස්ත ලෝකයටම අයිති වෙච්ච ටික තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අද වගේ උතුම් දවසක මතක් කරනවා සමස්ත ලෝකයටම අයිති වෙච්ච ටික මොකද්ද කියලා. ජීවිතේ එක වතාවක් හරි සමස්ත ලෝකයටම අයිති වෙච්ච ටික ගැන ජීවිතේ එක වතාවක් හරි අහලා තියෙන්න ඕන. විශේෂයෙන් අද වගේ පොය දවසක ඒක ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් අපි වෙන් කරන වෙලාව. සමස්ත ලෝකයටම අයිති වෙච්ච ටික ගැන අපි ගොඩාක් වෙලාවට හිතන්නේ නැහැ. අපි හැම වෙලෙදිම කියවන්නේ මට වෙච්ච දේ. මට උන දේ, මම වැටුණ තැන, මට සිද්ධ වුණ දේ, මට කරපු විදිය සමස්ත ලෝකය ගැනම දකින්නේ නැහැ. ඒත් බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ ඔය මට සිද්ධ වෙන ඔක්කොම ටික සමස්ත ලෝකයටම සිද්ධ වෙනවා කිව්වා. මට සිද්ධ වෙන මේ ඔක්කොම ටික සමස්ත ලෝකයටම දවසක මේ විදිහට සිද්ධ වෙනවා කිව්වා. ඒ කියන්නේ මේ අත්දැකීම, මේ අත්විඳීම සමස්ත ලෝකයාමත් අත්විඳිනවා කිව්වා. ඒ හින්දා බුදුහාඳුර මතක් කරනවා ජීවිතයේ දුකයි මහණෙනි. ජීවිතය කියන එක දුකයි මහණෙනි. කොතන හරි තැනක එක්ක ඕපපාතිකව නැත්නම් මව් ගැබකින් මොනවා හරි ක්‍රමයකින් කොතන හරි තැනක මේ විඥානය ගිහිලා පිහිටන එක දුකයි කිව්වා. ජීවිතයක් ලැබෙන්නේ එතකොට. හිත පිහිටුවේ නැතොත් එතන ජීවිතයක් නැහැ. හිත පිහිටපු නැති දෙයකට අපි භාවිත කරන වචනේ මිනිය කියලා. ඒකට මිනිය කියලා අපි පාවිච්චි කරන්නේ මොකද? ඒකට හිත පිහිටලා නැහැ. ඒකේ දැන් හිත නැහැ. හිත ඒකෙන් අයින් වෙලා ගිහිල්ලා. ඒ නිසා අපි ඒකට මිනිය කියලා කියනවා. හිත පිහිටපු නැති දෙයක පැවැත්මක් නැහැ. හිත පිහිටපු නැති දෙයක, ඒ කියන්නේ මේ නියපොතු වැවෙන ඒවා, කෙස් වැවෙන ඒවා නැහැ. හිත ගැලවිලා ගිය වෙලාවෙ ඉඳන්ම හිත නොපිහිටපු තැන ඉඳන් අත්තරපු තැන ඉඳන්ම ඒකට සිද්ධ වෙන්නේ විනාශය, නැතිවීම, ජරාවටපත් වීම. මේ හැම තැනකින්ම කොතනින්ද කියලා කියන්න බෑ. හැම තැනකින්ම පටන් ගන්නවා ඕජස් ගලන්න. හිත ගිය ගමන්ම ඒක වෙනවා. ඒ කියන්නේ හිත පිහිටුවේ නැතොත් ජීවිතයක් නැහැ. කොතන හරි තැනක ජීවිතයක් කියලා කියන්නේ හිත පිහිටලා. දැන් තේරුම් ගන්න ලේසි. පාණාතිපාතා ශික්ෂාපදේ දැන් තේරුම් ගන්න ලේසි. ජීවිතයක් කියන්නේ හිත පිහිටපු දෙයක්. හිත පිහිටපු දෙයක්. ඒක කොච්චර සූක්ෂමද කියලා අල්ලන්න නවීන විද්‍යාවටවත් බෑ. කොච්චර සූක්ෂමව හිත පිහිටනවද? ඒක මොනතරම් කාලෙකින්ද පිහිටන්නේ? ඒක නවීන විද්‍යාවටවත් අල්ලන්න බෑ. ඒ තරම් සූක්ෂමයි. තව කෙනෙක්ට එහෙම නොවුනට තව කෙනෙක්ගේ වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා හිත පිහිටපු යම් කෙනෙක් ඉන්නවද? හිත පිහිටපු යම් ජීවියෙක් ඉන්නවද? ජීවිතයක් තියෙනවද? එතන ඒ ජීවිතයට හානි කරනවා කියලා කියන්නේ එතන ප්‍රාණඝාතයක්. හිත පිහිටපු තැන. ඒකට කියන්නේ ජීවිතය කියලා. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. තිරිසන් ලෝකෙ කියන්නේ හිත පිහිටපු තැන. තිරිසන් ලෝකෙ ගත්තාම කොච්චර විශාලද? ඒක ඇතුලේ මොනතරම් ප්‍රජාවද? මනුස්ස ලෝකෙට වඩා වැඩි. තිරිසන් ලෝකෙ ගත්තට පස්සේ දැන් ඔබට තේරෙනවා තිරිසන් ලෝකෙට හිත පිහිටනවා වැඩි වෙනවා. එතන මොනතරම් ප්‍රජාවද? එතන මොනතරම් වර්ගද? අපේ කළු සුදු ભેදයේ විදිහට ගත්තොත් උසමිටි ભેදයේ විදිහට ගත්තත් කෝටි 800 ගානයි. කළු සුදු ભેදයේ විදිහට ගත්තත් උසමිටි ભેදයේ විදිහට ගත්තත් ප්‍රකෘති විකෘති විදිහට ගත්තත් කෝටි 800යි. ඒ වුණාට තිරිසන් ලෝකවලට ගිහිල්ලා හිත පිහිටුවට පස්සේ කෝටි 800 ඉක්මවා යනවා. එක වර්ගයකින් නෝ කෝටි 800 පරද්දලා. කෝටි 800 ලෝකෙම මානව කියන වර්ගය, මානවයා, මනුස්සයා. ඒගොල්ලෝ තමයි මේ කෝටි 800. ඒත් කඩිගුලක් ගත්තාම ඒ වර්ගය කෝටි 800ට වැඩි. කොච්චරක් කියලා කියනද? තිරිසන් ලෝකේ ජීවියෙක් විදියට හිත පිහිටවල ජීවිතයක් පිහිටලා තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉවර වෙලා. එතකොට එතන මොනතරම් විශාල ප්‍රමාණයක්ද? හිතා ගන්න බෑ. කඩි කියන වර්ගයට ගිහිල්ලා හිත පිහිටන ප්‍රමාණය හිතා ගන්න බෑ. කොච්චර ලස්සනද? බුදුහාමුදුරන්ගේ මතක් කිරීම අප්පකාතේ සත්තායේ මනුස්සාචුතා මනුස්සේසු පච්චා ජායන්ති. එන්න බෑ මහණෙනි ලේසියෙන් මනුස්ස ජීවිතයකට. ඒ කියන්නේ හිත පිහිටන්නේ නෑ මහණෙනි ලේසියෙන් මනුස්ස ජීවිතයක කිව්වා. මරණ වෙලාවේ සිද්ධ වෙන්න ඕන දෙයක්.
මැරෙන වෙලාවේ සිද්ධ වෙන්න ඕන දෙයක් නේ. ඉක්මනට වෙන්න නම් මැරෙන වෙලාවේ සිද්ධ වෙන්න ඕන. හිත පිහිටන්න ඕන. මනුස්ස ජීවිතයකට එන්න හරි හමන් දෙයකට නැතුව බෑ. දිව්‍යතලයකට යනවා නම් හිත පිහිටන්න ඕන හරි හමන් අරමුණකට. නැත්නම් බෑ. බ්‍රහ්මතලයකට යනවා නම් හිත පිහිටෝලා තියෙන්න ඕන හරි හමන් තැනකට. නැත්නම් බෑ. තිරිසන් ලෝකයට යනවා නම් ඒත් හිත පිහිටවන්න ඕන. ඒකට ආශ්‍රය කරගත්ත දෙයකට. නැත්නම් එතනට යන්නේ නැහැ. പ്രേත ලෝකයට වැටෙනවා. එහෙනම් මනුස්ස ලෝකයේ ඉන්නේ කෝටි 800යි. ඒක ගැන කාටවත් තර්කයක් නැහැ. ඒහා ආසන්න ප්‍රමාණයක් ඉන්නේ මනුස්ස ලෝකෙ මිනිස්සු. ඒත් කඩිගොලක හිත පිහිටපු ප්‍රමාණය හිතා ගන්නත් බෑ. මහණෙනි ඒ හින්දා ජීවිතයේ දුකයි කිව්වා හිත පිහිටන හැම තැනක්ම දුකයි මහණෙනි කිව්වා. හිත පිහිටන හැම තැනක්ම දුකයි මහණෙනි මේ දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න කිව්වා හිත පිහිටන සෑම තැනක්ම දුකයි කිව්වා. මනුස්ස ලෝකේ මනුස්සයෙක් වුණත් දුකයි කිව්වා. දිව්‍ය ලෝකේ දෙවියෙක් වුණත් දුකයි කිව්වා. තිරිසන් ලෝකේ තිරිසනෙක් වුණත් දුකයි කිව්වා. പ്രേත ලෝකේ කොහොමද දුකයි? නිරේ කොහොමද දුකයි? බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මත්වයටපත් වුණත් දුකයි කිව්වා. ඇයි මහණෙනි දුක? මේ හැමතැනකටම ගිහිල්ලා මොන જાතියක මොන වර්ගයක මොන ආගමක කෙනෙක් මැරුණත් මේ හැමතැනින්ම කොයි තැනකට හරි යනවා. මේ හැමතැනින්ම එක තැනකට හරි වැටෙනවා. ඒක ස්ථිරව කියන්න බෑ. අපි දෙවියන් වහන්සේ ළඟටම යනවා කියලා එහෙම එකක් නැහැ. එහෙම සදාතනික ස්ථිර ධර්මතාවයක් නැහැ. එහෙනම් මේ තිරිසන් ලෝකෙ බිහි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා හැමෝටම පිළිගන්න සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ ළඟට යන්න රුකුලක් නැත්නම් Tamanට ඊළඟට මොකද්ද වෙන්නේ? අන්න එතෙන්දි කොතනද කියලා Tamanට හිතන්න පුළුවන්. එතෙන්දි Taman වැටෙන්නේ කොතනද කියලා Tamanටම හිතන්න පුළුවන්. ඒ කියන්නේ කොතනකට ගියත් ස්ථිරව නම් දිගට ඉන්න බෑ. හැම තැනකටම නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ගහකට ගලකට නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඇලකට දුලකට නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ගහකට වැලකට නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. හැම දෙයකටම නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ පවතින සීමාවක් තියෙනවා. සීමාව ඉක්මවා යන්න බෑ. මුළු විශ්ව ධාතුවේ සමස්ත විශ්ව ධාතුවේ කිසිම දෙයකට සීමාවක් ඉක්මවා යන්න බෑ. ග්‍රහ ලෝකයකටවත් බෑ. තව ග්‍රහ ලෝකයක් ඇවිල්ලා හප්පල විනාශ කරන්න පුළුවන්. කුඩු වෙන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ උතුම් පොය දවසේ මහණෙනි දැනගන්න ජීවිතය දුකයි. කොතන හරි තැනක මේ හිත ගිහිල්ලා පිහිටනවද මේ හිත වැඩ කරන්න පටන් ගන්නවද කොතන හරි තැනකට ගිහිල්ලා ඒ යන තාක් ලබන ජීවිතයේ දුකයි කිව්ව. ඇයි මහණෙනි දුක? එතන තියෙනවා කිව්ව Tamanට Taman අහිමි වෙන ගතිය. මහණෙනි එතන තියෙනවා කිව්ව Tamanට හැමදාම එතන ඉන්න බැරි වෙන ගතිය. ඒක එතනවත් හිතන්න ඕනේ කිව්ව. පින්තුනි භාගතුන් වහන්සේ මේ මතක් කරන්නේ සාමාන්‍ය කාරණාවක් නෙවෙයි. මේ කාරණාව බොරුයි කියලා ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට කිසිම විද්‍යාඥයෙකුට කියන්න බෑ. මේ කාරණාව බොරුයි කියලා කියන්න බෑ. හැම දෙයකටම නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. හැම දෙයකටම නියමිත අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යන්න බෑ. ඒ ප්‍රමාණය වෙදී ඒක මොන විදිහකට හරි නැති වෙනවා. මොන විදිහකට හරි නැති වෙනවා. එහෙනම් නැතිවීම කියන වචනේ මොන විදිහකට හරි නැති වුණත් නැතිවීම කියන වචනේ ඇතුලේ තියෙන්නේ දුක. Tamanට Tamanවත් අහිමි වෙනවා. Tamanට සිද්ධ වෙන දේම බාහිර ලෝකෙටත් සිද්ධ වෙනවා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා බාහිර ලෝකෙන් Tamanව බලන්න බැරි නම් Tamanගෙන් බාහිර ලෝකෙ බලන්න. බඹයක් පමණ වූ ශරීරයෙන් බාහිර ලෝකෙට අයිති දේ බලන්න කිව්වා. බාහිර ලෝකෙට අයිති දේ යම් කිසි කාල සීමාවක් පැවතිලා නැති වෙලා යනවා. Tamanට අයිති දේ යම් කාල සීමාවක් පැවතිලා නැති වෙලා යනවා. මේ අනුශාසනාව සිද්ධ කරන්නේ මනුස්ස ලෝකේ 3 දෙනෙක් මුල් කරගෙන. මේ වෙලාව වෙනකොට ඒ 5 දෙනාගෙන් දෙන්නේ පින්ඩපාතේ වැඩලා. ධර්මදේශනාවක් මුල ඉඳන් හරියට අග දක්වා ශ්‍රවණය කළේ නැතොත් ධර්මාභෝධය ලබන්න අමාරුයි. මගදී වාඩි වෙන කිසිම කෙනෙකුට ධර්මාභෝධය ලබන්න බෑ. හරි අමාරුයි. ඒක මොකද මේක භාගතුන් වහන්සේ දේශනා කරන්නේ හන්දදානි චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියන පාඩයෙන් මතක් කරන්නේ. මුල මැද අග කියන 3 තැන යහපත් වෙන්න ඕන. මුල මැද අග මේ 3 තැනම හරියට ඇහෙන්න ඕන. ওই 3 තැනෙන් එක තැනක් හරි එහා මෙහා වුණොත් එහෙම අවබෝධයට අපහසුයි ඒක. අවබෝධයට අපහසුයි. ඒ හින්දා ධර්මානුශාසනාවක් මුල මැද අග කියන 3 තැනින්ම අහලා තියෙන්න ඕන. ඒ නිසා මෙතනර දෙන්නෙකුට අහන්න ඉඩ ලැබෙන්නේ. ඒගොල්ලෝ පින්ඩපාත වැඩිය. මෙතන හිටියා පුදුමතරම් පාරමිතා ශක්තියෙන් ඉහළට ගිය කෙනෙක්. පාරමිතාවක් කියලා කියන්නේ සංසාර ජීවිතයේ හදාගත්ත ප්‍රාර්ථනාවක් වෙනුවෙන් කෙනෙක් මහන්සි වෙන එකට කියනවා පාරමිතා කියලා.
පින්වතුන් සමහරලාට එක නංග නවකතා පුතුත් කියලා තියෙන විදිහට ඒ වගේ නම් වලින් තියෙන ඒවා පාරමිතා කියලා කියන්නේ මොනවා හරි ප්‍රාර්ථනාවක් පිළිබඳව සංසාරයේ දිගින් දිගට හදාගන්න නැවත නැවත කරන පුහුණුව පාරමිතාවක් කියන්නේ. ජීවිතේ බලන්න ඕන අපි මොන වගේ අරමුණු වලටද මේ සංසාර ගමන නැවත නැවත පුහුණු වෙලා තියෙන්නේ කියලා. ඉන්න ගමන් අපි ඩිංගක් හිතන්න ඕන මොන වගේ දේවල්ද අපි නැවත නැවත හිතින් පුහුණු කරලා ඇත්තේ කියලා. ඒත් කොණ්ඩඤ්ඤ කියන තාපසයා පුදුම දෙයක් පුහුණු කරා අපිට වඩා එහාට ගිහිල්ලා. එයාට ඕනුනේ සම්බුද්ධ ශාසනයකදී පළවෙනි මාර්ගඵලලාභිය බවට පත් වෙන්න. මිනිස්සු ඒක සාමාන්‍ය විදිහට කිව්වට ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි පිටුතුනි. මුළු මහත් ලෝකයක් හරිහමන්දේ වැටහෙන්නේ නැති අවිද්‍යාවෙන් වැහිලා එක එක දෘෂ්ටි වලට හිර වෙලා ඉන්නකොට මුළු මහත් විශ්ව ධාතුවක් කම්පා කරමින් පළවෙනි ආර්ය ශ්‍රාවකයා බිහි වෙනවා කියන එක ගුරුවරයෙකුට පුදුම තරම් සතුටක්. තමන් අවබෝධ කරගත්ත දේ තව කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. මොකද මුලින් ටිකක් පැකිලුණා මේක තේරෙයිද කියා දුන්නට මිනිස්සුන්ට. මේ අතහැරීම පිළිබඳ කියා දුන්නට මිනිස්සුන්ට තේරෙයිද? මිනිස්සු අතින් අතාරින ගොඩක් දේවල් එක්ක හිතින් බැඳිලා. බුදුරජාණන් වහන්සේ දකින්න නෙළුම් විලක් වගේ කියලා පස්සේ දකින්නේ. හැබැයි මුලින් බුදු පියාණන් වහන්සේ හිතනවා මේක මිනිස්සුන්ට තේරෙයිද කියලා හිතුවා. මේක මිනිස්සුන්ට අවබෝධ වෙයිද කියලා හිතුවා. එහෙම හිතලා පැකිලුණා. සාම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කරන්නේ. ඒක හරි. ධර්මදේශනාවකට ආරාධනාවක් තියෙන්න ඕන. ධර්මදේශනාවකට එන්න වඩින්න හාමුදුරනේ කියලාවත් ආරාධනාවක් තියෙද්දි එතන තියෙනවා ගරුගාම්භීරත්වයක්, ධර්මයට පුදුම තරම් ගෞරවයක් එතන දීලා තියෙනවා. ඒ නිසා සාම්පති මහා බ්‍රහ්මයා නිකන් ආරාධනාවකින් තොරව කියනවට වඩා කියවනවට වඩා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ආරාධනා කරන්න ඕනේ මේ මොහොතේ වෙද්දි ඒ ආරාධනාව කරන්න දැනුම් තේරුම් ඇතුව හිටියේ සාම්පති මහා බ්‍රහ්මයා. එයා ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හිතපු විදිහ වෙනස් වෙන්න ඕන ටිකක්. ඔබ වහන්සේ හිතපු විදිහ ටිකක් වෙනස් වෙන්න ඕන. මේ විශ්වතලයේ තාමත් ඔබ වහන්සේ වගේ කෙනෙක් ලෝකේ පහළ වෙලා කියා දෙන දේ තේරුම් ගන්න පුළුවන් උදවිය ඉන්නවා කිව්වා. එච්චරයි. එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ තීරණය කළන්නේ ධර්ම දේශනා කරන්න ඕනි කියලා හිතන්න මේ පළවෙනි ශ්‍රාවකයා පළවෙනි ශිෂ්‍යයා සම්බුද්ධ ශාසනයේ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ තේව නාමං අහෝසි කිව්වා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුල්ම කෙනා බිහි වුණා කිව්වා. පළවෙනිම කෙනා බිහි වුණා කිව්වා. ආදිමය ආයි අනෙක් සියලු දෙනා මෙයාට දෙවනි ආදිතමය මුල්ම කෙනා ගුරුවරයා ඉදිරිපිට අවබෝධ කරගත්තා කිව්වා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ සංසාර පාරමිතාව හරිම පුදුමයි පින්වතුනි. මිනිස්සු දරුමල්ලු හදාගෙන පාරමිතා හදද්දී මිනිස්සු ගෙවල් දොරවල් හිතේ පොදි බැඳගෙන පාරමිතා ගොඩනගද්දී මිනිස්සු වෙන වෙන අරමුණු හිතේ බැඳගෙන හිතේ තියාගෙන පාරමිතා ගොඩනගද්දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කලින් ජීවිතයකදී පුරුදු කළ පාරමිතාව පුදුම පාරමිතාවක්. උන්වහන්සේ දැක්ක කල්ප ලක්ෂයකට එහා බුදුරජාණන් වහන්සේ නමක් ළඟදී ශ්‍රාවකෙක් විවරණ ලබනවා. බුදු කෙනෙක් ඉදිරිපිට බුදුරජාණන් වහන්සේ නමකගේ කටින් අවබෝධ කරගත්තා කියන වචනය කියවනවා මේ පුද්ගලයා දකිනවා කල්ප ලක්ෂයකට කල්ප 100කට කල්ප ලක්ෂයකට එහාදී. එයාට මෙහෙම කල්පනාවක් ඇති වුණා. කවදා හරි දවසක සම්බුද්ධ ශාසනයකදී බුදු කෙනෙක් දහම් දේශන තැන මටත් මේ විදිහට අවබෝධ කරගෙන සංසාර ගමන නිමා කරන්න නැත්නම් මොනතරම් උතුම් කල්පනාවක් වෙන්නේ නැද්ද? ඒවට කියන්නේ පාරමිතා කියලා. ඒව පූර්ණේ කරපු අය තමයි අනේපිණු මහ සිටුතුමා, විශාකා මහ උපාසිකාව. ඒගොල්ලෝ නිකන් අය නෙවෙයි. ඒගොල්ලන්ට ලැබිලා තිබුණ වරප්‍රසාදය කාටවත් ලැබිලා තිබුණේ නැහැ බුද්ධ කාලේ. බුදු කෙනෙක්ගේ ජීවමාන කාලේ ඒගොල්ලන්ට ලැබිලා තිබුණ වරප්‍රසාදය. කොසල් මහ රජතුමාට ඕනම වෙලාවක ගිහිලා බුදුහාමුදුරන්ව හම්බ වෙන්න පුළුවන්. එළියේ ඉඳලා තට්ටු කරන්නේ නැතිව, එළියේ ඉඳලා උගුර පාදන්නේ නැතුව, එළියේ ඉඳලා කකුල් දෙකේ වැලි ගසන්නේ නැතිව ඕනම වෙලාවක අවසරය තිබුණා බුදුරජාණන් වහන්සේ වැඩේ සිටිය කුටියේ මැද සාලට යන්න කොසල් රජතුමාට. පින්වතුනි හිතන්න බුදු කෙනෙක් ඉදිරිපිට නිවන් දකින්න ප්‍රාර්ථනා කරන අය අතර මේ පාරමිතා ශක්තියින් පුරාගෙන එන අය මොනතරම් වාසනාවන්ත වෙන්න ඕනද? මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ ජීවිතේ දැක්කා. තමන් බුදුරජාණන් වහන්සේ නම ශ්‍රාවකයෙකුට විවරණ දෙනවා. සම්බුද්ධ ශාසනයේ මුල්ම ශ්‍රාවකයා බිහි වුණා කියලා. එතෙන්දී ප්‍රාර්ථනාවක් හදාගත්තා. අනේ මටත් දවසක මෙහෙම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් හදාගත්තා. ඒ ප්‍රාර්ථනාව හදාගත්තට මදී ප්‍රාර්ථනාව වෙනුවෙන් මොනවා හරි දෙයක් දෙන්නම ඕන. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. හිතට චේතනාවක් ඉපදුන් නැතොත්
ඒක වෙනුවෙන් මහන්සි වෙන්නේ නැහැ කිව්වා. චේතනාහම්බිකවේ කම්මං වදාමි. මොන දෙයක් හෝ පිළිබඳව උනත් හිතට චේතනාවක් උපදින්න ඕන. ඒ කියන්නේ හිතට අදහසක් එන්න ඕන. ආවුතින් තමයි ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒ චේතනාව ආවුතින් තමයි. දරුවෙකුට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා හිතුනොත් ඒ චේතනාව ආවුතින් එයා ඒ වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා. මේ තැනදී මේ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන වික්ෂුන් වහන්සේලාට ඊට පහුවෙනද පූජාවක් කරනවා අතින්ම. ඒ පූජාව කරලා ප්‍රාර්ථනා කරෙත් මට යම්කිසි දවසක බුද්ධ ශාසනයකදී මේ වගේම තනතුරක් ලැබලා නිවන් සම්පත් අවබෝධ වෙන්න කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකත් ක්ලේශයක් නේද කියලා. ඒත් ඒ යාගේ කල්පනාව. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක යාගේ කල්පනාව, ඒක යාගේ ප්‍රාර්ථනාව, ඒක යාගේ බලාපොරොත්තුව. එයා ඒ ප්‍රාර්ථනාව වෙනුවෙන් හිතේ අදිෂ්ඨානයක් තියෙනවා නම් එයා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. අපි ඒකට නරකක් කියන්න හොඳ නැහැ. ඒක ක්ලේශයක් නේද? ඒක තව සංසාරේ යන ගමනක් නේද? අපිට කොයි වෙලාවකදීවත් එයාගේ ජීවිතය පිළිබඳ වගකීමක් ගන්න බෑ. අපිට පුළුවන් හැම වෙලෙම අපේ ජීවිතය ගැන වගකීමක් අපි ගන්නව විතරයි. තමන්ගේ ජීවිතය ගැන තමන් වගකීමක් ගන්නව විතරයි. තව කෙනෙක්ගේ ජීවිතය ගැන අපිට වගකීමක් ගන්න බෑ. එයා කැමති හින්දා තමයි එයා එහෙම ප්‍රාර්ථනාවක් හදන් තියෙන්නේ. අපි මේ සංසාර ගමන දුකයි කියලා කියා දුන්නට එයාගේ හිතට දුක ගැටලුවක් නැහැ. එයාගේ හිතට ඒ වෙනුවෙන් විඳින දුක එයාගේ හිතට සතුටක්. ඒක බෝධිසත්ව ජීවිතෙත් එහෙමනේ. උපේක්ෂා පාරමිතාව පුරණ අවස්ථාව බලන්න පින්වතුනි බෝධිසත්ව ජීවිතය තුළ උපේක්ෂා පාරමිතාව පුරණ ජීවිතයේදී මහා රාජ සම්පත්තිය අත්හැරලා දාලා එළියට බහලා යන්නේ. මිනිස්සු බැනුම් අහන තැන්වල නැවත නැවත එයා රැඳුණා. එයා හිතුව වෙන මට්ටු කරන්න විදිහක් නැහැ හිත. උපේක්ෂාව හිතේ හදාගන්න මට නොබැන ඉන්න පුළුවන්ද කියලා බලන්න වෙන මට විදිහක් නැහැ. ඒක හරියි. මිනිස්සු මෛත්‍රී භාවනාව කළාට බනිනවනේ. මිනිස්සු මම සුවපත් වෙම්මා කියලා කිව්වට මිනිස්සු බනිනවනේ. මිනිස්සු සැර කරනවනේ. මිනිස්සු කෑකෝ ගහ ගන්නවනේ. මිනිස්සු රණ්ඩු සරුවල් වෙනවනේ. ඒව දරාගෙන ඒව උහුලගෙන ඉන්න බැරි කමනේ පින්වතුනි. ඒ තියෙන වචන හැප්පෙන තැන්නේ. එතකොටනේ රණ්ඩු සරුවල් හැදෙන්නේ. ලෝමහංස ජාතකයේදී ශාන්තිවාදී පාරමිතාව පුරනකොට එතනටම ගිහිල්ලා අහගෙන හිටියා. ඒ මිනිස්සු කරන කියන නපුරු වචන. ඒව අහගෙන ඉන්න මේ කන් දෙක පුරුදු කරන්න ඕනේ. ඒව නැති තැන් මේ විශ්වතලයේ කොහෙවත් නැහැ. හැමතැනම කාටත් ඒව තියෙනවා. ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කොයිතැනක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. එහෙනම් ඒව කොතනක් තියෙනවා ලෝමහංස ජාතකයේදී ශාන්තිවාදී ජාතකයේ පුරණ බෝධිසත්වයෝ මේක නැවත නැවත හිතට පුරුදු පුහුණු කරන්න ඒ වගේ පරිසරයක ගිහිල්ලා හිටියා. එතකොට මේ ජීවිතයේදී මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ජීවිතයේදීත් එහෙම අදහසක් හදාගත්තේ. එයාට ඒක දුකක් නෙවෙයි. හැමෝම කියා දුන්නත් මේ සංසාර ගමන දුකයි මේක ඉපදෙන්න යන්න එපා. ඔයා ඔන්න ඔය අදහස අත්හැරලා ඉක්මනට නිවන් දකින්න කියලා කිව්වා. එයාගේ හිතේ තිබුණ නැවත නැවත ඒකට රුචියක්. ඒ කියන්නේ එයාට ඒක විඳගෙන සංසාරේ යන්න පුළුවන් කෙනෙක්. බෝධිසත්වයොත් මේ හැම දෙයක්ම උහුලගත්තා, විඳගත්තා. අටලෝ දහමට හිත ඔරොත්තු දෙන විදිහට හදාගන්න පාරමිතා ධර්ම ඔස්සේ හිත මෙහෙව්වා. අටලෝ දහමට හිත ඔරොත්තු දෙන විදිහට හදාගන්න පාරමිතා ධර්ම 10 ඔස්සේ 30 ආකාරයකට පුරමින් හිත නැවත නැවත මෙහෙව්වා. දුක් විඳින්න නැතුව නිවන් දකින්නත් බෑ. සංසාරේ දුක් විඳින්න නැතුව නිවන් දකින්නත් බෑ. මිනිස්සු තම තමන් නිවන් දැකලා කියලා කිව්වට හිතන තරම් බැඳීම් ගලවන එක ලේසි නෑ. ගලක් බින්දින්න පුළුවන් වෙඩි බෙහෙත් දාලා පින්වතුනි. ගලක් ඕන හැටියේ බින්දින්න පුළුවන් වෙඩි බෙහෙත් දාලා ඒක පොඩි පොඩි කුඩු කෑලි බවට පත් කරන්න පුළුවන් මොකක් හරි මැෂින් එකක දාලා. ඒත් හිතක තියෙන බැඳීම් බින්දින එක ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. Taman දන්නෙත් නෑ කොතනද Tamanගේ හිතේ හැංගිලා තියෙන්නේ කියලා. තමන්ට තේරෙන්නෙත් නැහැ කොතනද තමන්ගේ හිතේ හැංගිලා තියෙන්නේ කියලා වරින් වර හිතා ගන්න බැරි විදිහට සමහර දේ මතක් කරනවා. ඒ නිසා නිවන කියන එක හිතේ නිවීම කියන එක පුදුම තරම් අමාරු කාර්යයක්. ඒකට පාරමිතා තියෙන්නම ඕනයි කියන්නේ මහන්සි වෙලා තියෙන්න ඕන ඒකට. බණ අහන්න මහන්සි වෙලා තියෙන්න ඕන, දන් දීලා මහන්සි වෙලා තියෙන්න ඕන. එකකින් විතරක් බෑ. ඒක බොරු කතාවක්. දන් දීලම විතරක් බෑ. බණ අහලා තියෙන්න ඕන. බණ අහලම විතරක් බෑ. දන් දීලා තියෙන්න ඕන. දන් දීලයි බණ අහලයි විතරක්ම බෑ. සිල් රැකලා තියෙන්න ඕන. සිල් රැකලා විතරක්ම බෑ. ඉවසලත් තියෙන්න ඕන. ඉවසලා විතරක්ම බෑ. අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එකක්ම විතරක් කරලා හරියන්නේ නැහැ.
ඒ කියන්නේ මේ හැම පැත්තක්ම අරගෙන ගිහිල්ලා වටන්නේ එකම තැනකට. මේ කාරණා 10ම ගිහිල්ලා හිත වටන්නේ එකම තැනකට. නිවීම කියන තැන. එතන වැටුණට කමක් නැහැ. නිවීම කියන තැන කෙනෙක්ගේ හිත වැටුණොත් එතන වැටිලා නැහැ. එතන තියෙන්නේ සතුටක්. අනෙක් හැම තැනම දිම වැටෙනවා කියලා කියන්නේ දුකක්. ඒත් නිවනට වැටෙනවා කියලා කියන්නේ දුකක් නෑ. නිවනට වැටෙනවා කියලා කියන්නේ හිතින් ගොඩක් දේ අතෑරෙනවා කියන එක. නිවනට වැටෙන යන මාර්ගයට යනවා කියලා කියන්නේ හිතින් හැම දෙයක්ම අතෑරි යනවා. නැති වෙන දේ නැති වුණා කියලා සිහියෙන් බලන් ඉන්නවා. නැති උන දේ නැති වෙනවා කියලා සිහියෙන් දැනගෙන ඉන්නවා. ඒක නිවනට යන මාර්ගය. ඒ නිසා මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පලක්ෂයකට කලින් පුරන්නේ නිවනට යන මාර්ගයේ පාරමිතාවක් ඔස්සේ. ඒ කියන්නේ යාට ලැබෙන්න දේකුත් හිතේ හදාගෙන. ඉතින් කැමැතියත් එහෙම කරාට වරදක් නැහැ. අනාගතයේ සම්බුද්ධ ශාසන පහළ වෙනකොට මේ බුද්ධ ශාසන හිස් වෙන්න බෑ කාගෙන්ද? ශරියුත් මහරහතන් වහන්සේ වගේ කෙනෙක්ගෙන් හිස් වෙන්න බෑ. ඉන්න ඕනේ. මොගලන් මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්න ඕන. ආනන්ද මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්න ඕන. සීවලී මහරහතන් වහන්සේ නමක් වගේ කෙනෙක් වැඩ ඉන්න ඕන. අනාගතයේ බුද්ධ ශාසනවලත් ඒව එහෙමයි. භාගතුන් වහන්සේ සමහර තැන්වල මතක් කරනවා සරියුත් හාමුදුරුවෝ පිළිබඳ ಗುಣ කතනයක් කරපු තැනදී. සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ අවසන් කටයුතු ටික කරලා බුදුහාමුදුරුවෝ ලස්සන ಗುಣ කතනයක් කළා. සරියුත් හාමුදුරුවෝ ගැන. ලස්සන කතාවක් කළා සරියුත් හාමුදුරුවෝ ගැන. ඒ තමයි අතීතයේ සියලු බුදුරජාණන් වහන්සේලාටත් මේ සාරිපුත්ත වගේ ප්‍රඥාවන්තයෙක් ලැබෙනවා කිව්වා. ඒක ලස්සන ಗುಣ කතනයක් වචනයකින් දෙකකින් විනාඩි 30 40 50 60 කරපු ಗುಣ කතනයක් නෙවෙයි. ඒ වගේ ලොකු ප්‍රමාණයකින් කියන්න ඕන ටික භාගතුන් වහන්සේ වචනයකින් දෙකකින් ඒ වෙලාවේ කියනවා. අතීතයේ වැඩ සිටි සියලු බුදුරජාණන් වහන්සේලාටත් මේ සාරිපුත්ත වගේ මහා ප්‍රඥාවන්තයෝ ලැබිලා තියෙනවා කිව්වා. අතීතයේ වැඩ සිටි සියලු බුදුරජාණන් වහන්සේලාටත් මේ මොග්ගල්ලාන වගේ මහා සෙම්පතියෝ ලැබිලා තියෙනවා කිව්වා. අතීතයේදීත් මහා අරටුව තියෙන දෙවන්ත වෘක්ෂය ඉතුරු වෙද්දී ඒ දෙවන්ත වෘක්ෂ බරපතල අතු බිඳිලා යනවා කිව්වා. කොච්චර ලස්සනද බුදුහාමුදුරුවෝ මතක් කරන විදිය. මහා අරටුව සහිත දෙවන්ත වෘක්ෂය ඉතුරු වෙද්දී මහා දෙවන්ත ගහ ඉතුරු වෙද්දී ඒ ගහේ දෙවන්ත අතු බිඳිලා යනවා කිව්වා. ගහ හැම වෙලේදීම රකින්නේ අතුනේ. හුළඟ එනකොට ඒ අතට මේ අතට ගහ මැදින් බිදෙන්න හුළඟ බදනකොට ඒ හුළඟ පාලනය කරේ ගහේ තියෙන මහා අතු පුංචි රකිලි කැඩිලා ගියා. මහා අතු ඒ වගේ නෙමේ ගහ පුළුවන් තරම් රකින්නවා බින්දෙන්න දෙන්නේ නැති වෙන්න. ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වගේ කෙනෙක් හැම බුද්ධ ශාසනයකදීම හැම බුදුවරයෙක්ටම ලැබෙනවා. පළවෙනි ශ්‍රාවකයා ලැබෙනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා පාරමිතා පුරාගෙන යන කෙනෙක්. ඒ වෙනුවෙන් හිතින් කටයුතු කරන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අර අපි කතා කළ පාරමිතා පුරන කෙනෙක් ඉන්නවා. ඒ කියන කාරණාව වෙනුවෙන්. එතකොට කල්පලක්ෂයක් මේ වෙනුවෙන් පාරමිතා පුරාගෙන අවිලා ගෞතම බුද්ධ ශාසනය මනුස්ස ලෝකේ පළමුවෙන්ම විශ්වයේ පළමුවෙන්ම ධර්මාබෝධය කළ කෙනා දෙවි මිනිසුන් සහිත තුන් ලෝකේම බ්‍රහ්ම තලවල එකම බ්‍රහ්මයට කරගන්න බැරි වුණා. දිව්‍ය තලවල එකම දෙවියෙකුට කරගන්න බැරි වුණා. ඉන් පස්සේ සිද්ධ වුණාද නැද්ද කියන එක නෙවෙයි. පළමුවෙන්ම කරගන්න බැරි වුණා. මුලින්ම කරගන්න එක වටින්නේ. මුලින්ම හරි විදිහට හොඳම විදිහට මුලින්ම කරගන්න එක කෙනෙකුගේ ජීවිතයේ වාසනාවක්. ඒක කෙනෙකුගේ ජීවිතයේ වටිනකම. ධර්මයත් ඒ වගේම තමයි. මුලින්ම අවබෝධ කරගන්න එක කෙනෙකුගේ ජීවිතයේ වාග්යවන්තකමක්, කෙනෙකුගේ ජීවිතයේ වාසනාවක්. ඒක හැමෝටම මේ වාග්යේ ඒ වරප්‍රසාදය හැමෝටම ලැබෙන්නේ එක්කෙනාටයි ලැබෙන්නේ හැම බුද්ධ ශාසනයකදී. දෙවියන් සහිත, බඹුන් සහිත, මිනිසුන් සහිත මේ මුළු මහත් තුන් ලෝකයේම තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ධම්මචක්කපවත්තන මහා සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අහවර වෙද්දී දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් අවබෝධ වුණා. ජීවිතයේ දුකයි මහණෙනි කියලා පටන් ගත්ත තැනින් භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේම කියා දෙනකොට හිත ගිහිල්ලා පිහිටන හැම තැනක්ම දුක ඇත්ත ඒක කියලා ගැඹුරින්ම අවබෝධ වුණා කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට. ගැඹුරින්ම අවබෝධ වුණා කොණ්ඩඤ්ඤ තාපසයන්ට. තමන්ගේ ජීවිතයේ හැමදේම අත්හැරලා ආපු එකේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට අවාසියක් උනේ නැහැ. කොණ්ඩඤ්ඤ තාපසයා ජීවිතයේ හැමදේම අත්හැරලා දාලා ආපු කෙනෙක්. එයාට තිබිච්ච වටිනම දේ උපතින් ලැබුණ වටිනම දේ සුළුපටු දෙයක් නෙවෙයි. පින්වතුන්ට බුද්ධ ආගම වටිනවට වඩා බුද්ධ දර්ශනය වටිනවට වඩා කොණ්ඩඤ්ඤට එයාගේ බ්‍රාහ්මණ ධර්මයට එයා වටිනකමක් දුන්නා. බ්‍රාහ්මණ ධර්මයේ. ඇයි එයා බමුණු ධර්මයේ පුහුණු කරපු කෙනෙක්. නිකාම් බමුණු ධර්මයේ තුල ඉන්නවා කිය කෑ ගහපු කෙනෙක් නෙවෙයි. බමුණු ධර්මයේ පුහුණු කර කෙනෙක්.
යම් කිසි කෙනෙක් හරියට ධර්මයේ තුල ඉන්නවා කියලා කියන්නේ එයාගේ කායික ක්‍රියාකාරකම් වලින් එයාගේ ජීවිතෙන් අපිට පේන්න ඕන. එයා ධර්මයේ පුහුණු කරන කෙනෙක් කියලා. නැත්නම් කිව්වට වැඩක් නැහැ. කියන්න කාටවත් පුළුවන්. ඒ ධර්මයේ පුහුණු කරන කෙනෙක් කොණ්ඩඤ්ඤ. එයා තමන්ගේ තියච්ච වටිනම දේ බ්‍රාහ්මණ ධර්මයේ. එයා ඒක අත්හැරලා දැම්මා. එයා ඒක අත්හැරලා දාලා එයා ඒක අත්හැරලා දැම්මේ නිකන් අහක යන අරමුණක් වෙනුවෙන් නෙමෙයි. එයා 100% ප්‍රත්‍යක්ෂ කරගත්තා. රජමාලිගාව තුල නම් තියන්න ගිය තැනදී සිද්ධාර්ථගේ රූපේ දැක්කට පස්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතන දේහලක්ෂ්‍ය විද්‍යාව පිළිබඳව විශේෂයෙන් දැනගත්ත බමුණු 8 දෙනෙක් හිටියා. ඒ 8 දෙනාගෙන් එක්කෙනෙකුටවත් පේන්නේ නැති සූක්ෂම වූ දෙයක් දැක්කා. අපිට විහාර මන්දිරයට ගියහම බලපු ගමන් පේනවා. ඒත් බලපු ගමන් පේන්නේ. දේහ ලක්ෂණ තියෙන ඒවා හැම එකක්ම කෙනෙක්ට බලපු ගමන්ම පේන්නේ. ඊටාම සූක්ෂමව එයා දැක්කා. ඌර්ණ රෝම ධාතුවක්. ඒ කියන්නේ දියසුලියක් හා සමාන දෙයක් තිබුණ නළලේ. සිද්ධාර්ථ කුමාරයාගේ සිද්ධාර්ථගේ නළලේ තියෙනවා සුලියක් වගේ එකක්. ඒ සුලියට කියන්නේ ඌර්ණ රෝම ධාතුව. ඌර්ණ රෝම ධාතුව. ඒක ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන සුලියක්. අපි නම් බලන්නේ ඔළුවේ සුලියනේ. ගොඩක් වෙලාවට කොණ්ඩේ කැරකිලා තියෙන විදිහ, මූණේ කැරකිලා තියෙන විදිහ, අතේ කැරකිලා තියෙන හැම බලනවනේ සුලිය. එයා නපුරු කෙනෙක්ද, එයා හොඳ කෙනෙක්ද, එයා වංචාකාරයේද, එයා කපටියෙක්ද, එයා අර්ථයක් කරන කෙනෙක්ද? ඇඟේ තියෙන සුලි වලින් මිනිස්සු බලනවා දේහ ලක්ෂණ විද්‍යාවනේ. කොණ්ඩඤ්ඤ දැක්කා. සූක්ෂමව පිහිටලා තියෙන නළලේ සුලිය. ඒ සුලිය පිහිටලා තියෙන විශේෂ දිශාවකට, දිශාව දකුණු දිශාවට. ඒ සුලිය යම්කිසි කෙනෙක්ගේ නළලේ දකුණු දිශාවට පිහිටලා තියෙනවා නම් ඒ සුලිය දකුණු දිශාවට පිහිටපු කෙනා ඒකාන්තයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රත්‍යක්ෂව තමන්ගේ ඥාණයෙන් දැනගත්තා. තමන් ඉගෙනගත්ත දෙයින් දෙයක් දැනගත්තා. ධර්මයේ හැම වෙලාවෙදිම තමන් ඉගෙනගෙන තියෙන ශාස්ත්‍රය හරහා දැනගන්න ඕනි. කුඹුරු කරන මිනිස්සයා දැනගන්න ඕන වීගෝයම දිහා බලාගෙන. මස්මික් උගනන මිනිස්සයා දැනගන්න ඕන ලෑල්ලේ ඉන්න මාළු ටිකට දිහා, මස් ටික දිහා බලාගෙන ජීවිතය ගැන ඉගෙන ගන්න ඕන. සොහොන් පොළවත් ඉන්න මිනිස්සයා ජීවිතය ගැන ඉගෙන ගන්න ඕන වලදාන මිනී ටික දිහා බලාගෙන. ජීවිතය ගැන ඉගෙන ගන්න හැමෝටම මොකක් හරි විදිහක් ක්‍රමයක් තියෙන්න ඕන. මෙයා ඉගෙනගත්තේ තමන් ඉගෙනගත්ත ශාස්ත්‍රය. දේහ ලක්ෂණ විද්‍යාව. එයා එදා තීරණය කළා මම තවත් ඉඳලා තේරුමක් නැහැ. දකුණට කැරකිලා තියෙන්නේ. මේක වාමාවෘත වුණා නම්, වමට කැරකුණා නම් සක්විති ඒකාන්තයෙන්ම සක්විතිය. සක්විති රජෙක් වෙනවා. ඒත් අපි වාසනාවන්තයි. අපි වාසනාවන්තයි. සක්විති රජ කෙනෙක් වුණා නම් එයාගේ බලය, එයාගේ ආඥාව, එයාගේ ශක්තිය, එයාගේ චක්‍රය තවමත් තියෙන්න පුළුවන්. ඒත් අපි වාසනාවන්ත වුණා. බුදු කෙනෙක්ගේ ආඥා චක්‍රය පවතින කාලෙක උපදින්න. මිනිස්සු කාලෙන් කාලට එක එක විදිහට දුක් විපත් අනුභව කරනවා. ඒ වුණත් පුළුවන් නැත්නම් කල්පනා කරන්න ඕන බුදු කෙනෙක්ගේ ආඥා චක්‍රය පවතින කාලෙක මට හුස්ම ගන්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද කියලා. බුදු කෙනෙක්ගේ ආඥා චක්‍රය, සක්විති රජ කෙනෙක්ගේ ආඥා චක්‍රය පැවතුනාට ඒ බලය යම් කාලයක බිඳෙනවා, නිවීමක් හැදෙන මිනිහෙක් බිහි වෙන්නේ නැහැ. සක්විති රජෙකුගේ ආඥා චක්‍රයට නිවීමක් හැදෙන කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දකපු කෙනෙක් හැදෙන්නේ නැහැ සක්විති රජෙකුගේ ආඥා චක්‍රයට. බුදු කෙනෙක්ගේ ආඥා චක්‍රයට විතරයි. එහෙම කෙනෙක්ට හිතෙන්න සක්විති රජෙකුට ලැබෙන ආඥා චක්‍රය අත්හැරලා දාලා බුදු කෙනෙක්ට ලැබෙන ආඥා චක්‍රයට යනවා කියලා හිතෙන්න කෙනෙක්ට මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? අපි මේ ඉපදිලා ඉන්නේ බුදු කෙනෙක්ගේ ආඥා චක්‍රය පවතින කාලේ. ඒ නිසා මේ කාල සීමාව සැප සම්පත් නැති වුණාට පුළුවන් විදිහ අය දන්න කියන විදිහට ධර්ම ශ්‍රවණය කළා තේරුම් ගන්න ඕන. ජීවිතේ දුක ගැන කියා දීලා තියෙන කාලෙක අපි ඉන්නේ. ඩිංගක් හරි මේ උපත දුකයි කියලා ටිකක් තේරුම් ගන්න පුළුවන් කාලෙක. මේක හිතන්න කොහෙවත් ඉඩ හම්බ වෙන්නේ. ජීවිතය දුකයි කියලා කියන්නේ ඒවා සින්දු වලට, කවි වලට, නවකථා පොත් වලට ලිව්වත් ලියලා තියෙන ධර්මයෙන් අරගෙන කොහෙන් හරි තැනකින්. ජීවිතය දුකයි කියලා කියවෙන තැනක් සම්බුද්ධ ශාසනයක් නැති වුණොත් අහන්න ලැබෙන්නේ නැහැ. ජීවිතය දුකයි කියලා කියන දහමක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පුදුම තරම් වාසනාවන්තයි. ජීවිතය දුකයි මහණෙනි කියන තැනින් ආමන්ත්‍රණය කළා පටන් ගත්තා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අහගෙන හිටියා. පුදුම තරම් ගැඹුරට කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට තේරුණා හිත පිහිටන හැම තැනකම තියෙන දුක. ඒක තව සරල කරනවා නම් කොතන ගිහින් ඉපදුනත් ඒ උපදින හැම තැනකම තියෙන දුක මොන දුකද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබ්ධම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ ලැබෙන පංච උපාදානස්කන්ධය, ඒ හදාගන්න පංච උපාදානස්කන්ධය කොතන වුණත් දුකයි. කෝඹියෙක් හැදිලා තින්නේ පංච උපාදානස්කන්ධයෙන්. මිනිසෙක් හැදිලා තින්නේ පංච උපාදානස්කන්ධයෙන්. දෙවියෙක් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්. බ්‍රහ්මයෙක් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්. තිරිසනෙක් හැදෙන්නේ, ප්‍රේතයෙක් හැදෙන්නේ, භූතයෙක් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්. අඩු වැඩි වෙන්න පුළුවන්. ප්‍රකටභාවයේ අඩු වැඩි වෙන්න පුළුවන්.
රූපයේ ප්‍රකටභාවය අඩු වැඩි වෙන්න පුළුවන්. අපි පේනව තරම් හොඳට නොපෙනෙන්න පුළුවන්. ඒත් පංච උපාදානස්කන්ධේ. මානෙනි අද වගේ උතුම් දවසක හඳ සම්පූර්ණ වුණ දවසක එකම එක ධර්ම කාරණාවක් තේරුම් ගන්න ජීවිතයේ දුකයි. හිත ගිහිල්ලා පිටන සෑම තැනකම තියෙන පංච උපාදානස්කන්ධයෙන් ලැබුණ ජීවිතයක්. පංච උපාදානස්කන්ධේ පිටලා තියෙන සෑම තැනක්ම දුකයි. එතන තියෙන අන්නර දුක් ටික ඕවා විඳින්නේ නැද්ද? මිනිස්සු රැයක් දවාලක් නැතුව මේක ඇතුලේ මේ ගොනුව ඇතුලේ තියෙන ටික විඳින්නේ නැද්ද පින්වතුනි? විඳිනවා. රැයක් දවාලක් නැතුව විඳිනවා. ජාති දුක විඳින්නේ නැද්ද? හිතින් පීඩාවටපත් වෙලා හිතින් කනස්සල්ලෙන් ඉපදෙන ඉන්න ජීවත් වෙන මිනිස්සු විඳින්නේ ජාති දුක හිත ඉපදුන හින්දානේ ගිහිල්ලා. ඒ ජාති දුක හිතට දීලා තියෙනවා. ගතින් වේදනා විඳින කෙනෙක් එයත් විඳින්නේ ජාති දුක. එයාගේ හිත පිහිටපු හින්දා ඒ දුක විඳින්නේ. එතන ඉඳන් ඔක්කොම මේ පොල් කටුව ඇතුලේ තියෙන ටික විඳිනවා. හැම කෙනෙක්ම. අන්න ඒ හින්දා භාගතුන් වහන්සේ මතක් කරනවා ජීවිතයේ දුකයි මහණෙනි කියන තැනින් පටන් ගන්නවා. ජාති ජරා ව්‍යාධි මරණ වළක්වන්න බෑ. ජාති ජරා ව්‍යාධි මරණ වළක්වන්න බෑ. හිතට ඒවා විඳින්න වෙනවා. කයට අත් වෙන මේ ඉරණමට හිතට මුණ දෙන්න වෙනවා. කයට අත් වෙන ඉරණම මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ. හිතට අත් වෙන ඉරණම මොකද්ද? අප්පිය සම්පයෝග පිය විප්පයෝග. අකමැති මිනිස්සු ජීවිතේට හම්බ වෙනවා. ප්‍රාර්ථනා නොකරපු විදිහට හම්බ වෙනවා. හිතපු නැති විදිහට හම්බ වෙනවා. මොකටද හම්බ වුනේ කියලා හිතන විදිහට හම්බ වෙනවා. ඒ හැම තැනම Tamanට දැනෙන දේ ඒ වස්තුවත් එක්ක හටගත්ත වේදනාව දුක. අප්පියෙහි සම්පයෝග දුක, පියෙහි විප්පයෝග දුක. ඇයි හොඳ කෙනෙක් මට හම්බුන්නේ නැත්තේ? ඇයි හොඳ අය මගේ ඇසුරට හම්බුන්නේ නැත්තේ? ඇයි හොඳ මිනිස්සෙක් මට හම්බුන්නේ නැත්තේ? ඇයි හොඳ බිරිඳක් මට හම්බුන්නේ නැත්තේ? ඒ මොකද්ද? ප්‍රිය ස්වභාවයක් නොලැබිච්ච දුක. මිනිස්සු විඳින්නේ නැද්ද? සෑම සත්වයක්ම විඳිනවා පින්වතුනි. විඳිනවා කියන්නේ වචන වලින් නෙවෙයි. වචන වලින් විඳින එකයි හදවතින් විඳින එකයි දෙකක් තියෙනවා. හදවත තමයි වචන වලට පෙරලෙන්නේ හැම වෙලේදීම. ඒ කියන්නේ මේ ස්වභාවය හදවත ඇතුලේ හදවත තමයි හැම වෙලේදීම වචන වලට පෙරලෙන්නේ. සෑම සත්වයකගේ මෙහෙමයි. සමහර සත්වයන්ගේ වචන ශබ්දකෝෂය අඩුයි. ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඥාව් කියලා විතරයි. සමහර සත්වයන්ගේ වචන ශබ්දකෝෂය අඩුයි. යාලට තියෙන ටින් ටින් කියන විතරයි. සමහර කෙනෙක්ට බව් බව් කියන්න විතරයි. වචන ශබ්දකෝෂය අඩුයි. ඒත් එයාලා විඳිනවා. ඒ විඳින එක එයාලගේ තියෙන වචන දෙකෙන් තුනෙන් එයාලා එක සැරේට එක දෙයට කියනවා. ඒත් මිනිස්සුන්ගේ වචන ශබ්දකෝෂය වැඩි. ඒ වැඩි හින්දා අපිට ඒක කියන්න තේරෙනවා. ඒ හැඟීම කියන්න තේරෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලටපත් වෙන්නේ නැති කෙනෙක් මේ විශ්ව ධාතුව තුල කොහෙවත් හටගන්නේ නැහැ කිව්වා. ජාති ජරා ව්‍යාධි මරණ ඒව ධර්ම ශ්‍රවණය කළා තේරුම් ගන්න ඕන මොනවද ඒ කියලා. මේම හිතුවත් කමක් නැහැ ඔක්කොම මේ හැමදේම ඉපදුන හින්දානේ කියලා. එහෙනම් කොතන ඉපදුනත් ජාතිපි දුක්ඛ ගැන කොතන ඉපදුනත් මේ හැමදේම මෙහෙම්මම හෝ මීට වඩා වැඩියෙන් ලැබෙනවා. මේ සමහරලාට මේ ලැබිලා තියෙන එක දෙය මීට වඩා දෙගුණකින් වැඩි වෙලා ලැබෙන්නත් පුළුවන්. ඒ උපතේ තියෙන ස්වභාවය. කොණ්ඩඤ්ඤ තාපසයට මේක තේරුණා. එයා ගෙදරින් ආවේ මේක තේරුම් ගන්න. බමුණු ධර්මයේ අත්තරලා දාලා එයා ගෙදරින් ආවේ. අර බමුණු වෘත අත්තරලා දාලා එයා ගෙදරින් ආවේ බලාපොරොත්තුවක් ඇතුවේ තමයි කවදා හරි දවසක සිද්ධාර්ථ බුදු වෙනවා. කවදා හරි දවසක සිද්ධාර්ථ බුදු වෙනවා. හම්බෙන් වගේ මේ දෙගොල්ලෝ මූණට මුණ ගැහුණා. ඒ සංසාර පුරුදු. සංසාර පුරුද්ද, සංසාර හුරුව, සංසාර පුහුණුව. ඒ හින්දා සමහර විට විරුද්ධකාරයෝ මුණ ගැහෙනවා. සමහර වෙලාවට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා. පුරුද්දට. ඇසුරු නිසුරු කරන්න, කතා බහ කරන දෙයක් අහන්න සංසාර පුරුද්දට හම්බ වෙනවා. මේ දෙගොල්ලෝ මුණ ගැහුණා. බෝධිසත්ව දුක්ෂර ක්‍රියා කරන කාලය තුල හරියට දුක්ෂර ක්‍රියා කරද්දී හරියට මේගොල්ලෝ අපෝපස්ථාන කළා. ඒත් පස්සේ උන්වහන්සේ කොයි දේත් විඳ ගන්න ඕන උපේක්ෂාවෙන් කියන තැනට හිතපත් කරද්දී ඒ කියන්නේ ඇඟට බරපතල විදිහට මෙහෙම කරදර දීලා මේක අහවර කරන්න බෑ කියලා තේරුම් අරගෙන හැම දෙයකම විදිහක් තියෙනවා කියන උපේක්ෂා සහගත තත්ත්වයට ආවා. හැමදේම කරන්න ඕන විදිහක් තියෙනවා. හැමදේම විඳ ගන්න ඕන විදිහක් තියෙනවා. හැමදේටම යන්න ඕන විදිහක් තියෙනවා කියන මධ්‍යම ප්‍රතිපදාවට උන්වහන්සේ ආවා. එතනින් මනුස්ස හිත, සත්ව හිත හැම වෙලෙදීම චලනය වෙනවා, කැඩෙනවා, වැටෙනවා, බිඳෙනවා. අද හැදිලා තියෙන ශ්‍රද්ධාව හෙට නැති වෙනවා. අද හදාගෙන තියෙන ගෞරවය හෙට නැති වෙනවා. අද හදාගෙන තියෙන හොඳයි කියන ගතිය හෙට නැති වෙනවා. ඒක තමයි විදිහ. හිතේ විදිහ. අන්න අරයාගේ හිත කඩා වැටුණා. ඒගොල්ලෝ අත්හැරලා දාලා යන්න ගියා. ඒත් වාසනාවන්ත මිනිස්සුන්ට කොයි වෙලාවකදීවත් මග ඇරෙන්නේ නැහැ. පාරමිතා ශක්තිය පූර්ණණය වෙලා ඇති අය වාසනා ශක්තිය තියෙන අය වුණොන් හම්බුන තැන්වල මග ඇරෙන්නේ නැහැ පින්වත්නි. නැවත වතාවක් දෙගොල්ලෝ මුණ ගැහුණා. ඒ තමයි බරණැස ඉසිපතනේ මිගදායිදී එදා සැලපුර 15ක් පොහොය දවස.
භාග්‍යතුන් වහන්සේ මෙතුවක් කාලයක් හිතේ තියාගෙන Taman දැනගෙන හිතේ තියාගෙන හිටපු දේ එදා වාසනා ශක්තියට වගේ කකුල් දෙක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පතුල් බරණ සිසිපතන මිගදායට වැඩම කළා. එතන හිටියා පළමුවෙම ධර්ම අවබෝධය කරන කෙනා. ඒ තමයි කොණ්ඩඤ්ඤ තාපසයා. ධම්මචක්ක සූත්‍ර දේශනාව සිද්ධ කරලා හමාර වෙනකොට අවසාන වෙනකොට කොණ්ඩඤ්ඤ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ කිව්වා. කොණ්ඩඤ්ඤ තේරුම් ගත්තා. කොණ්ඩඤ්ඤ තේරුම් ගත්තා. ආදිතමය පහළ වුණා. පළවෙනි කෙනා පහළ වුණා. ඒ හින්දා මෙතෙන් පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කිව්වා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ දැනගත්තා තේරුම් ගත්තා කියලා කියනවා. සමස්ත විශ්ව ධාතුවේ මේ වචනේ පැතිරලා යනවා දුක තේරුම් ගත්ත කෙනෙක්. දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගන්නට පළවෙනි ශ්‍රාවකයා බිහි වුණා. ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වෙනවා පළවෙනි දේශනාවත් එක්ක. සෝවාන් ඵලයටපත් වෙලා අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන මේ පස් දෙනාම අරහත් ඵලය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඈත් වුණා. තමන් වහන්සේ ඉන්න තැනදී සමහර වෙලාවට සමහර උදවියගේ හිතට කරදරයක් කනස්සල්ලක් වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ තමන් ඉන්නකොට සමහර කෙනෙක්ට අපහසුතාවයකටපත් වෙනවා කියලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තේරුම් ගත්තා. තමන් ආදිතමය. ඒත් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම බුදුහාමුදුරන්ගේ දෙපස වැඩ ඉන්නකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ටිකක් පිටිපස්සේ. අර උදවියට ඒක නිකන් හිතට නුහුරු ගතියක් තියෙනවා. අපි මෙතන හිටියට මේ පළවෙනි කෙනානේ මෙතන ඉන්නේ කියලා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තීරණය කළා. සෙනගින් ඈත් වෙලා ජීවත් වෙන්න ඕන කියලා. උන්වහන්සේ වනගත වෙලා බොහෝ කාලයක් ජීවත් වුණ අප උපස්ථාන කළේ පින්වතුනි. කැලේ ඉන්න හස්ති සමූහයක්. ඒ අත තමයි අප උපස්ථාන කළේ. පෙරණිවන් පාන්න ඕන්න මෙන්න තේදි කල්පනා කළා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න යන්න ඕනි කියලා. ඒත් මෙහෙම හිතුවා. දැන් මගේ රැවුල වැවිලා කොණ්ඩේ වැවිලා මේ දුර්වල වෙච්ච සිවුර ගොඩක් කාලෙකින් අලුත් සිවුරක් පෙරෙව්වේ නැහැ. ගොඩක් කාලෙකින් අලුත් සිවුරක් පොරවන්න ලැබුණේ නැහැ. මගේ හිතට මේක ඇති හින්දා ගොඩක් කාලයක් මේකම පෙරෙව්වා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම මෙහෙම ගියොත් එළියේ මිනිස්සු පව් සිද්ධ කරගනි. අපි හැම වෙලෙදිම ජීවත් වෙන්න ඕන සමාජයට ගැලපෙන විදිහට අපේ අරමුණ අපි ඉන්න තැන කොතන වුණත් අපිට සිද්ධ වෙනවා. අපි ඉන්න පරිසරයට ගැලපෙන්න ජීවත් වෙන්න. ඒ නිසා අපේ අදහස අපි ඉන්න තැන මොන වගේ තැනක් වුණත් මිනිස්සු පිළිගන්න විදිහට ජීවත් වෙන්න වෙනවා අපිට. ඒක භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි. ගිහි ජීවිතේ ඉන්න අයටත් එහෙමයි. හැම කෙනෙක්ටම මේක එහෙමයි. Tamanට පිළිගැනීමක් හැදෙන්නේ සමාජයේ පිළිගන්න විදිහට ජීවත් වෙන්න වෙනවා කාටත්. ඒ නිසා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම මෙහෙම ගියොත් පව් සිද්ධ කරගන්නේ මිනිස්සු මගේ රැවුල දැකලා. මාව සම්පූර්ණම මනි මගේ රැවුලෙන්. ඒත් මගේ රැවුලෙන් මිනිස්සු මාව මැන්නට මගේ රැවුලෙන් මම ගැන මිනිස්සුන්ට කියන්න බෑ. නිසා මගේ රැවුල අල්ලගෙන මිනිස්සු එක එක කයි කතන්දර කියයි. කොණ්ඩේ ගොඩක් කාලෙකින් කපලා නැහැ. කැලේ ඉන්න මාව කවුරු බලන්නද? කැලේ ඉන්න මන් ළඟට කවුරු වෙනවද? අර දල ඇත්තු ටික හැර. ඒ නිසා ඔහි කොණ්ඩේ වැවුනාවේ කියලා ඒක අත්හැරලා දැම්ම පුළුවන් විදිහට සුද්ධ පවිත්‍ර කරගත්තා. ඕනෑවට වඩා ඒකමත් නැහුනේ නැහැ. ඕනෑවට වඩා ශරීරයේ මත් නැහුනේ නැහැ. මේවා හදන්න කරන්න නැහුනේ නැහැ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගෙන හිටියා. හදන්න කරන්න කොච්චර නැහුණත් මේක කවදා හරි දවසක මැලවිලා මිලින වෙලා කුණු වෙලා නරක් වෙලා යනවා කියලා තේරුම් අරගෙන හිටියා. හැමේ තියෙන පැහැය, ගතේ තියෙන පැහැය, රූපේ තියෙන ලස්සන කවදා හරි දවසක මැරිලා ඕජස් ගලන තැනකටපත් වෙනවා කියන එක ගැන හොඳට තේරුම් අරන් හිටියා. ඒ නිසා කැලේ වැඩ හිටිය උන්වහන්සේ කොණ්ඩේ කැපුවේ නැහැ. උන්වහන්සේ හිතුවා මිනිස්සු මං ගැන කොණ්ඩෙන් මනිවි කියලා. එළිය සමාජය එහෙමයි. රැවුලෙන් කොණ්ඩෙන් මනිනව මොන විදිහට මනිනවද කියලා කියන්න බෑ. උන්වහන්සේ කල්පනා කළා මම පාගමනින් වඩින එක හොඳ නැහැ. මම විශේෂ කෙනෙක් කියලා හිතන්න පුළුවන් වෙන විදිහට මම වඩින්න ඕනි කියලා හිතුවා. එහෙම හිතලා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමන්ගේ හිතේ උපදවාගෙන සිටි ශක්තියෙන් භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන එකවර පහළ වුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ධම්සභා මණ්ඩපේ එකවර පහළ වුණා. ඒක හරි පුදුම දෙයක්. ඒ ආසනේ එතෙක් හිස් වෙලා තිබුණ දන්න උදවිය ආසනෙට ඉඳ තියලා තිබුණ පින්වතුනි. නිතර දෙවේලේ වැඩිය නැති වුණත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ආසන කෙනා නැත්නම් අයිති කෙනා නැත්නම් ඒ ආසනේ කවුරුත් වාඩි උනේ නැහැ. ඒ ආසනේ හැම වෙලෙදිම හිස් වෙලා තිබුණා. මොකද ඒ ආසනේට ඒ උදවිය වඩින්නේ කියලා නෙමෙයි. ඒ ආසනට ඒ උදවිය වඩින්නේ කියලා නෙමෙයි. කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ ආසනේ තිබුණා. එදා උන්වහන්සේ වැඩ හිටියේ නැති වුණත් දන්න උදවිය දන්නවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනවාද මෙතනට කියලා. දන්න උදවිය දන්නවා. ඒ නිසා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ආසනේ වෙනදට වඩා පිළිවෙලක් කරලා තිබ්බා.
එක පාට අර ආසනේ හිටපු නැති කෙනෙක් එක පාට ආසනේ වැඩ ඉන්නකොට වටේ හිටපු හැම කෙනෙක්ම බැලුවා. මේක ආශ්චර්යයක්, මේක ආශ්චර්යයක්. බලන්න පුළුවන් අය, දකින්න පුළුවන් අය දැක බලාගත්තා. ඒගොල්ලෝ හැමෝම නැගිට්ට ආසනෙන් මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි උත්තමයාණන් වහන්සේ වැඩම කරලා ඉන්නේ. ධම්සභා මණ්ඩපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන අර සියලු භික්ෂූන් වහන්සේලා නැගිටලා උන්වහන්සේ ගැන දන්න කියන උදවිය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වන්දනා කරද්දි හිස නමද්දි ගෞරව කරද්දි කවුරුත් පුදුම වුණා. දන්නේ නැති අය දැනගත්තා. මේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. නම අහලා තියුණා අයත් දැන කියාගෙන වන්දනා කළා ඒ වෙලාවේදී. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ මට දැන් යන්න කාලේ හරි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මට දැන් යන්න කාලේ හරි බව මට දැනෙනවා. ඒ නිසා ඔබ වහන්සේගෙන් කල්ැතුව අවසර ඉල්ල ගන්න ඕනි කෝ ඔබ වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට නොකිය නොදන්වා පිරිනිවන් පාන එක හොඳ නෑනේ බුදුහාමුදුරනේ. එහෙම කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ල ගන්නයි කිව්වා. මම මෙතනට ආවේ ස්වාමීනි මේ දැනුවත් කිරීම කරනවා. මම තව නොබෝ දවසකින් මගේ ජීවිතයේ අවසානය දකිනවා කිව්වා. එදා භාගතුන් වහන්සේට වැඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් සමුගන්නවා ඒ පිරිනිවන් පාන අදහසින්. හස්ති සමූහයේ ප්‍රධාන නායකයා හැමදාම උපස්ථාන කළ කෙනා. එක දවසක් ඇවිල්ලා උදෑසන කාලේ බලනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා. පින්තුනි අපි මුලින්ම මතක් කළේ අපේ ජීවිතවල කරගන්න හැමදේම කවදා හරි දවසක අපිට වටිනවා කියලා. ඒ වගේ තමයි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමත් සංසාර ජීවිතේ කොතන හරි තැනක මේකට වටිනකමක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබට ධර්මාභෝධය ලබන්න ශ්‍රවණය පිණිස යොමු කළ කන් දෙක කවදා හරි දවසක ඔබට උපකාරයක් වෙනවා. උපදින සෑම ජීවිතයකදීම කන් දෙකේ ආබාධයක් නැතුව ධර්ම ශ්‍රවණය කළ පිණින් හැම තැනකදීම ධර්ම ශ්‍රවණය කරන්න යහපත අහන්න ශ්‍රවණය කරන්න ඔබට හොඳට කන් දෙක ලැබෙනවා ධර්ම ශ්‍රවණය කළ පිණින්. එහෙමනම් අද වගේ උතුම් පුර 15ක් පොහොය දවසේ මේ උතුම් පුරා හෝරාවක කාල සීමාව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් අපකප කළ පින්කම් ඔබ හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියක් ප්‍රත්‍යක්ෂ වේවා කියන අවසාන ප්‍රාර්ථනාව තබමින් අපි අද දවසේදී මේ සිද්ධ කරන්නට දුන ධර්මානුශාසනාව સમાપ્ત කරනවා නිමාවටපත් කරනවා. අද අපි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කළ ධර්මානුශාසනාව පවත්වලා රැස් කරගත්තා වූ සියලු පින්පෙත් පුණ්‍යානුමෝදනාවල් ලබන්නට කැමති වෙන බලාපොරොත්තු වන සියලුම දෙවියන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන සියලු දෙවියෝ ඔබ හැම දිනාගෙම ජීවිතවලට අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරත්වා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවක් තබමු. ධර්ම ශ්‍රවණය කළ ඔබ යම් කෙනෙක් නමක් ගමක් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා පවත්වනවද? ඒ සියලුම දෙනාටත් මේ පින්පෙත් අත්පත් වේවා. පුණ්‍යානුමෝදනාවන් ලබන්නට වාසනා ශක්තිය ඇති යම් ඥාතිවරයෙක් පින්පෙත් අනුමෝදන් වෙනවද? සෝපත් භාවයටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සියලු ඥාතිවරුන්ට මේ පින් නිවන් සම්පත් පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනාවකුත් තබන්න. ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනාගේ ජීවිතවලට සියලු සුභ සිද්ධිය ලැබේවා. කායික සුවපත් භාවයේ මානසික නිරෝගී භාවයේ ලැබේවා. මේ මනුස්ස ජීවිතයේ පූර්ණාංශ අප්‍රමාණ දම්පින් කරමින් ධර්ම ශ්‍රවණය කරමින් চিරාත් කාලයක් ගෙවන්න ගත කරන්න වාග්ය වාසනාව ලැබේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට දෙනු අපට සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනාව වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුය. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.